නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ දානං භික්ඛවේ පණ්ඩිත පඤ්ඤත්තං සප්පුරිස පඤ්ඤත්තං පබ්බඤ්ඤා භික්ඛවේ පණ්ඩිත පඤ්ඤත්තා සප්පුරිස පඤ්ඤත්තා මාතා පිතුන්නං භික්ඛවේ උපට්ඨානං පණ්ඩිත පඤ්ඤත්තං සප්පුරිස පඤ්ඤත්තං තී සම්භිදානං උපඤ්ඤත්තං අහිංසා සංයමෝ දමෝ මාතා පිතුං උපට්ඨානං සන්තානං බ්‍රහ්මචාරිණං සතං ඒතානි ථානානි යානි සේවේත පණ්ඩිතෝ අරියෝ දස්සන සම්පන්නෝ සලෝකං භජතේ සිවං තේ. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පණ්ඩිත පඤ්ඤත්ත සූත්‍රයෙහි සූත්‍ර පාඨයක් මේ ඉදිරිපත් කෙළේ. ලෝකෙහි පහළ වෙන බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට කියනවා පණ්ඩිත සත්පුරුෂ කියන මේ විශේෂණ ගුණ නාම පද. පණ්ඩිත කියන්නේ ප්‍රඥාවන්ත, සත්පුරුෂ කියන්නේ ශාන්ත ගුණ ඇති උතුමන්. මහා බෝසතාණන් වහන්සේලා ප්‍රඥාව මුල් කොටගෙනයි බෝධි සම්භාර පුරන්නේ. උන්වහන්සේලා ප්‍රඥාවෙන් ධ්‍යාන අභිඥා මාර්ගඵල ප්‍රතිලාභ කරගන්නවා. එවැගේම ආධ්‍යාත්මික සංතානියෙහි ක්ලේශ ධර්මයන් සංසිඳ වීමෙන් ශාන්ත උතුමන් බාටපත් වෙන හේන් සත්පුරුෂ නමින් හැඳින්වෙනවා. මේ පඬිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් විසින් පුරුදු කරගන්නා ලද පණවන ලද ප්‍රශංසා කරන ලද ධර්මතා තුනක් මේ සූත්‍ර දේශනේ හැඳින්වෙනවා. දානම් භික්ඛවේ පණ්ඩිත පඤ්ඤත්තං සප්පුරුෂ පඤ්ඤත්තං. මහණෙනි, මේ දානේ හේවත් පරිත්‍යාගයේ පඬිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් විසින් පණවන ලද්දක්, අනුගමනය කරන ලද්දක්, ප්‍රශංසා කරන ලද්දක්. පබ්බඤ්ඤා භික්ඛවේ පණ්ඩිත පඤ්ඤත්තා සප්පුරිස පඤ්ඤත්තා. නෛෂ්ක්‍රම්‍යයට හේවත් පැවිදි වීමටපත් වීම බුදුපසේ බුදුමහරහත් පණ්ඩිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් විසින් පනවන ලද, අනුගමනය කරන ලද, ප්‍රශංසා කරන ලද උතුම් ගුණයක්. මාතා පිතුන්නම් භික්ඛවේ උපට්ඨානං පණ්ඩිත පඤ්ඤත්තං සප්පුරිස පඤ්ඤත්තං. මහණෙනි, මෞපියන් උපස්ථාන කිරීමත් බුදුපසේ බුදුමහරහත් පණ්ඩිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් විසින් ප්‍රශංසා කරන ලද්දක්, පනවන ලද්දක්, අනුගමනය කරන ලද්දක්. ඒ අර්ථයේම සම්පින්දනය කරමින් ගාථා දෙක දේශනා කොට තියෙනවා. සබ්බිදානං උපඤ්ඤත්තං. සත්පුරුෂයන් විසින් මේ පරිත්‍යාගයේ පුරුදු කරන ලදී. අහිංසා සංයමෝ දමෝ. අහිංසා නම් වූ පරම කරුණාවත්, සංයමෝ නම් වූ පරම සීලවන්ත බවත්, දමෝ කියන භාවනාවෙන් ආත්මය දමනය කර ගැනීමත් මේ උතුම් ගුණ සම්පන්න වූ පැවිදි ජීවිතයේද බුද්ධ ආදී පඬිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් පනවන ලද්දක්. මාතා පිතුන්නම් උපත්තානං. මෞපියන් උපස්ථාන කිරීමත් ඒ ශාන්ත සත්පුරුෂෝත්තමයන් වහන්සේගේම චාරිත්‍රයක්. සතං ඒතානි ථානානි. මේ ධර්මතා තුන සත්පුරුෂයන්ට අයිති. යානි සේවේත පඬිතෝ. මේවා සේවනය කරන්නා, අනුගමනය කරන්නා සැබෑ ඥානවන්තයෙක්. අරියෝ නිරෝධෝසී පුජ්‍යලේ. දස්සන සම්පන්නෝ, ඥාන දර්ශන සම්පන්න කෙනෙක්. සලෝකං භජතේ සිවං. නිවන දක්වාම සුගති ලෝකෝත්පත්තියට හේතෙමේ පත් වෙනවා කියන එක මේ ගාථාවේ තේරුමයි. තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විශ්ව අසංඛ්‍ය කල්පලක්ෂයකට ඉස්සර මෞපියන් උපස්ථාන කරමින් සිටිය. ගමේ රටේ කවුරුත් කිව්වේ මාතු පෝෂක කුමාරයා කියලා. මෞපියන් උපස්ථාන කිරීමේ පින නිසා මේ දරුවා බොහෝම නිරෝගී, ආරෝහ පරිණාහ සම්පන්න නිරෝගී කයක් ඇති
වීර්යවන්ත ඥානවන්ත දරුවෙක් බවට පත් වුණා. පියාගේ වැෑමෙන් මෑණියන් දුවටන් කරමින් සිටියේ. මෑණියන්ගේ අනාගත පහසු විහරණය සඳහා මුදල් උපයන්ට අවශ්‍ය බැවින් වෙළඳ පිරිසත් සමග නැව නගලා නැව් යාත්‍රාවේ යද්දී මහ මුහුදට නැව ගිලුණා. මෑණියන් කරපිට තියාගෙන දින 7ක් මහ සවරේ පීනලයි ලෝතුරා බුදුබව පතන්නේ යෙදුනේ. එදා මේ මව්පියන් උපස්ථාන කිරීමේ උතුම් අවස්ථා මුල් කොටගෙන උන්වහන්සේට බුද්ධත්වයට හිත නැමුණා. මෑණියන්ගෙන් වරම් ලැබුණා. එදා පටන් ඒසා දීර්ඝ සංසාරයේහි ඒ බෝධිසත්වෝත්තමයන් වහන්සේ විශ් අසංඛ්‍ය කල්පලක්ෂයක්ම මේ මව්පියන් උපස්ථාන කිරීම පරිත්‍යාගයත් ප්‍රවෘජාවත් කියන මේ ගුණාංග තුන භවයක් පාසා දිනු කරගෙන ආ. එසේ පැමිණීම නිසාම බුද්ධ ශාසන 24කදී මතු බුදු වෙන බවට විවරණක් ලබන්න යෙදුණා. අන්තිමේදී වෙසතුරු අධ්‍යවිහිති සත්වාරයක් මහ පොළව කම්පා කරවමින් බෝධි සම්භාර මුදුන්පත් කරන්න සමර්ථ වුණා. පස්චිමාත් භාවයේදී දසදහසක් ලෝක ධාතු කම්පා වෙද්දී මාර පරාජයකට ලෝතුරා බුදුබාටපත් වුණා. උන්වහන්සේ පුරණ ලද්දා වූ ශ්‍රේෂ්ඨ ගුණාංග තුන මුල් කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය දසපාරමී ධර්ම බෝධිපාක්ෂ ධර්ම සියල්ලම සම්පූර්ණ කරගෙන ආවා. මේ මහා බෝසතාණන් වහන්සේ දාන පාරමිතා පිරු ආකාර පහක් සඳහන් වෙනවා. ඒ පහට කියනවා පංච සත්පුරුෂ දාන කියලා. පංච සත්පුරුෂ දාන පංචමානි වික්කවේ සත්පුරුෂ දානානි. මහණෙනි මේ බුදුබව පසේ බුදුබව රහත්බව පතානින සත්පුරුෂයන් විසින් පවත්වනු ලබන සත්පුරුෂ දාන පහක් කියනවා. සද්ධාය දානං දේති, සක්කච්ඡං දානං දේති, කාලේන දානං දේති, අනග්ගහිත චිත්තෝ දානං දේති, අත්තානංච පරංච අනුපහච්ච දානං දේති. මෙන්න මේ ආකාර පහෙන් තමයි බෝසතාණන් වහන්සේලා සත්පුරුෂ දාන පවත්වලා තිබෙන්නේ. සද්ධාය දානං දේති කියන්නේ කර්මඵල අදහාගෙන චිත්ත ප්‍රසාදයෙන් දන් දෙනවා. දුගී මඟී අසරණයන්ටත් තිරිසන් සතුන්ටත් සිල්ලතුන්ටත් කාට නමුත් යමක් පරිත්‍යාග කරන්නේ ශ්‍රද්ධාවෙන්. සීලවන්තයන් අරමුණු කිරීමේදී දෙආකාරයකින් ශ්‍රද්ධාව වැඩෙනවා. සීලවන්තයන් කෙරෙහි තියෙන ගුණාංගයේ සිහිපත් කරලා ගුණ ධර්ම සිහිපත් කරලා හිත පහදවා ගන්න. අනික දන් දීමෙන් ලැබෙන ආනිසංස ගැන සිතේ ශ්‍රද්ධාව පහළ වෙනවා. ඒ දෙආකාරයෙන්ම සිතේ ශ්‍රද්ධාවෙන් යුතුව දානමය කුසල් සිද්ධ කළ හැකි වෙනවා. දුගී මඟී අසරණ අනාථ ආදී සීලාදී ගුණයන්ගෙන් තොර අයට තිරිසන් සතුන්ද පරිත්‍යාගයක් කිරීමේදී මේ ආනිසංස සලකාගෙන ඉසේ ශ්‍රද්ධාව මුදුන්පත් කරගන්නවා. සතෙකුට උනත් කැම ටිකක් දෙන වෙලාවෙදි හිතන්නේ මේ සතා අපි වාගේ පෙර ජාතවල හොඳ මිනිසෙක් වෙලා හිටියා. සක්විති රජ වෙලත් හිටියා. සක්දේව රජ වෙලත් හිටියා. බ්‍රහ්ම රාජ වෙලත් හිටියා. අපේ මව් වෙලත් හිටියා. පියා වෙලත් හිටියා. සහෝදර සහෝදරියෙක් වෙලත් හිටියා. දුවෙක් පුතෙක් වෙලත් හිටියා. සංසාර දෝෂේ නිසා මේ තිරිසන් භවයේ ඉපදී තියෙන. මම සංසාරේ මේ තත්ත්වයටපත් වූ වාර අනන්තයි. මම සසරදී දාන ආදී කුසල් ඇති බැවින් මම මේ සුගතියක ඉපදී සිටිනවා. මා මේ සතාට දෙන මේ ආහාරයෙන් මොහුගේ සිතේ කුසල් සිත් පහළ වෙලා මොහුට සුගතියක උත්පත්තිය ලැබිලා හොඳ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරගෙන දාන ආදී පාරමී පුරා සසර දුකින් අත මිදී නිවන් දකීවා කියන මේ ආනිසංස දක්නා නුවණින් යුතුව හිතේ ප්‍රසාදයෙන් යුතුව ඒ සතාට කැම ටිකක් දෙනවා. ඒක ශ්‍රද්ධාවෙන් දන් දීමක් වෙනවා. වෙසතුරු මහ රජතුමාණන් වහන්සේ ඇලියත දන් දුන්නේ සීලවන්තයන්ට නෙමෙයි. නමුත් ඒ මහෝත්තමයන් වහන්සේගේ සිතේ පහළ වූ ප්‍රසාද මූලක ඥාන සංප්‍රයුක්ත සිත නිසා මහ පොළොවද කම්පා වුණා. සත්‍ය සතික මහා දාන දුන්නේ සිල්ලුතුන්ට නෙමෙයි. දරු දෙන්නා දන් දුන්නේ සිල්වතෙකුට නෙමෙයි. මේ සියල්ල දුන්නේ සීලාදී ගුණයන්ගෙන් තොර වූ අයට. නමුත් තමන් වහන්සේගේ සිතේ පහළ කරගන්නා ලද ඒ ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් මුල් කොට ඇති
චේතනා සම්පatti නිසා මහ පොළොවද කම්පා වුණා. ඒ වගේ තමයි බෝසතාණන් වහන්සේලා සද්ධාවෙන් දන් දීලා තියෙන්නේ. සද්ධාවෙන් දන් දීමේදී ආනිසංස විශේෂයක් තියෙනවා. යත් යත් තස්ස දානස්ස විපාකෝ නිබ්බත්තති අඩ්ඩෝ චෝති මහද්දනෝ මහා භෝගෝ අභිරූපෝ චෝති දස්සනීයෝ පාසාදිකෝ පරමාය වන්න පොක්කරතා සමන්වාගතෝ. මෙන්න මේ ආනිසංස ලැබෙනවා. සද්ධාවෙන් දන් දීම නිසා යම් භවයක විපාක ලැබෙතොත් එහිදී ධනයෙන් ආඩ්‍ය වෙනවා. භවෝග සම්පත් ඉතිරි පැතිරි පහළ වෙනවා. අභිරූපෝ චෝති බොහොම විශිෂ්ට රූප සම්පත්තිය ඇති කෙනෙක් වෙනවා. දස්සනීයෝ පාසාදිකෝ දකුම් කලු කෙනෙක්, හිත පාදවන රූසපුවක් ඇති කෙනෙක්. පරමාය වන්න පොක්කරතා සමංගනාගතෝ මනුෂ්‍ය ලෝකේ ලබන තින උසස්ම වර්ණ සෞන්දර්යය ලබනවා. මේ ශ්‍රද්ධාවෙන් දන් දීමේ ඒක ආනිසංසය. සක්කච්ඡන්දානන්දේති කියන්නේ ගෞරව සම්ප්‍රයුක්තව අසුණු පනවලා පියවැලි එළලා දෙපා දෝලා සුවඳ පිළිබඩ කරලා සියාතින් කැපසරු පන්දමින් දානේ සම්පාදනය කළ වැඳ නමස්කාරයෙන් දානේ පිරිනමනවා. මේක සකස් කොට දන් දීමයි. තමන්ගේ සහෝදර සහෝදරියන් දූ දරුවන් සේවක සේවිකාදීන් ඔක්කොම එක්කාසු කරගෙන හැම දිනාට පින බෙදී යන ඇටියට මේ පින්කම සිද්ධ කරනවා. අන්න සකස් කොට දන් දීම. එතකොට චිත්තේ කත්වා දානං දේති සහත්තා දානං දේති ආගමන චිත්තෝ දානං දේති ඔය විදිහට බොහොම ගෞරව සම්ප්‍රයුක්තව දන් දෙනවා. සියාතින් දන්නේ දෙනවා. මේ ආනිසංසය අදහාගනේ කාන්තේ මත මේ චනුසස් මහත්ඵල වෙනවා කියලා දැනගෙන දන් දෙනවා. ඒ සකස් කොට දීමයි. සකස් කොට දන් දීම නිසා යම් භවයක විපාක ලැබෙනවා නම් අඩ්ඩෝ චෝති මහද්දනෝ මහා භෝගෝ යේ පිස්සකේ හොන්ති පුත්තාතිවා දාරාතිවා දාසාතිවා පෙස්සාතිවා කම්මකරාතිවා තේපේ සුස්සු සම්ති සෝතං ඕදාන්ති අඤ්ඤාය චිත්තං උපට්ඨපෙස්සන්ති. සද්ද මේ සකස් කොට දන් දීම නිසා යම් භවයක විපාක ලැබෙනකොට ධනියෙන් දාහයෙන් යස ඓශ්වර්යයෙන් ආඩ්‍ය වෙනවා. බොහෝ උපභෝග සම්පත් පරිභෝග සම්පත් ලැබෙනවා. එපමණක් නෙමෙයි. තමන්ගේ අමුදරුවන්, තමන්ගේ සේවක සේවිකාවන්, දසදස් කම්කරුවන්, පණිවිඩ පනත්කරුවන් ඒ සියල්ලෝම සුවචකී කරු සුවිනීත සෝදාන්ත පුජ්‍යලයන් වෙනවා. තමන්ගෙන් අහලා බාලා කටයුතු කරන බොහොම සුවච පිරිසක් බාටපත් වෙනවා. මේක මේ සකස් කොට දන් දීමේ විශේෂ ආනිසංසයයි. කාලික දානී කියන කොටස් පහක්. ආගන්තුක භික්ෂූන්ට දාන දීම, ගමනක් යන භික්ෂූන්ට දාන දීම, ගිලාන භික්ෂූන්ට දාන දීම, දුර්භික්ෂ භික්ෂූන්ට දන් දීම, නවසස්්‍ය වර්ගයකින් අග්ගස්ස දාන දීම. මේ කාලික දාන පහයි. මේ කාලික දාන යමක් පරිත්‍යාග කරගන්න ලැබුණා නම් ඒකෙත් විශේෂ ආනිසංසයක් තියෙනවා. යත් යත් තස්ස දානස්ස විපාකෝ නිබ්බත්තති අඩ්ඩෝ චෝති මහද්දනෝ මහා භෝගෝ කාලගතාච සත්තා පචුරා හොಂತಿ. ධනෙන් දානේ යස ඓශ්වර්යයෙන් ආඩ්‍ය වෙනවා. බොහෝ ඉඩ කඩන් ගේ වතු පිරිකුඹුරු ආදී ලබනවා. යාන වාහන මාලිගා ලබනවා. අඳ පුටු ඇතිලි කොට්ටෙ මෙට්ට හැම දෙයක්ම ලබනවා. එපමණක් නෙමෙයි. Tamanta අවශ්‍ය දේ අවශ්‍ය වේලාවට ලැබීමේ භාග්‍යයක් ඇති කෙනෙක් වෙනවා. අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ ලැබෙනවා. ඉඩමක් අවශ්‍ය නම් ඉඩ මේ වෙලාවට ලැබෙනවා. මාලිගාවක් අවශ්‍ය නම් නොපමාව ලැබෙනවා. දරු සම්ප්‍රත්‍යක් අවශ්‍ය නම් නොපමාව ලැබෙනවා. ධනයක් අවශ්‍ය නම් නොපමාව ලැබෙනවා. තනතුරක් ලැබිය යුතු නම් ඒක නොපමාව ලැබෙනවා. ඒ වාගේ අවශ්‍ය දේ අවශ්‍ය වේලාවට ලැබීමේ භාග්‍ය මේ කාලික දානමේ පින්කමේ ආනිසංසයයි. අනග්ගේත චිත්තේන දානං දේති කියන්නේ නොමසුරුව දන් දීම. නොමසුරුව කියන්නේ තමන් පරිත්‍යාග කරන දාන වස්තුව ගැනවත් මේ දන් දීමෙන් මතුමතු ලැබෙන දිව්‍ය මානුෂාදී ලෞකික සැපක් ගැනවත් ආසාවක් තබා නොගෙන එහෙම ප්‍රාර්ථනාවක් තෘෂ්ණාවක් හිතේ අපරිසුදු බවක් නැතිව පරිත්‍යාග කිරීමයි. එසේ පරිත්‍යාග කිරීමට කියන අනග්ගත චිත්ත දානය කියලා. තෘෂ්ණාවෙන් අල්වා නොගත් දානෙ. එය ආනිසංස විශේෂිකුත් තියෙනවා. යත් යත් තස්ස දානස්ස විපාකෝ නිබ්බත්තති අඩ්ඩෝ චෝති මහද්දනෝ මහා භෝගෝ මහතෝ චස්ස භක්ත භෝගා චිත්තං පරිණමති. ධනෙන් දානි යසයිස්වරින් ගෙවතු පිටිකුමුරු ආදීන්
රං රිදී මුතුමැණික් ආදීන් ඇත්තස් ගවමහස ආදී සම්ප්‍රත්‍යයන් යාන වාහන මාලිගා හැම දෙයකින්ම ආඩ්‍ය වෙනවා. එපමණක් නෙමෙයි. තමන්ට ලැබෙන සැප සම්පත් කිසිම මසුරුකමක් නැතුව පරිභෝග කරන්නත් පුළුවන්, පරිත්‍යාග කරන්නත් වාසනාව ලැබෙනවා. දැන් සමහර කෙනෙක් ඉන්නවා ධනෙ තියෙනවා පරිභෝග කරන්න බෑ, නොයෙක් ලෙඩ රෝග වලින් බාධා වෙනවා. එක්ක හිත නැමෙන්නේ මේ වනොන්ද පෙනේ කියලා හංගගෙන ඉන්නවා මිසක් පරිහරණය කරන්නේ අර ඉල්ලීස සිටුවරයා වගේ මච්චරේ කෝසී සිටුවරයා වගේ. ඒ වගේම තමන්ගේ ඒ පරිභෝග කරන්න පුළුවන් වාසනාව උදාපත් වෙන්නේ නොමසුරුව දන් පින්කම් කිරීමේ ආනිසංසයේ වශයෙන්. මේකෙහි විශේෂ ආනිසංසයයි. පස්වනිකානේ අත්තානංච පරංච අනුපාච්‍ය දානං දේති. තමන් නොතලී අනුන් නොතලා දන් දීම. තමන් නොතලී අනුන් නොතලා කියන එකේ තේරුම ප්‍රාණඝාත, අදත්තාන, මිච්ඡාචාර, මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප, අධර්ම, විලඳම් ආදී දෙකකින් ධනෙ උපේනවා නම් එයින් තමන් තැලෙනවා. තමන්ගේ අකුසල සිත් වලින් තමන්ගේ සිත අපරිසුදු වෙනවා. අපාගාමී අකුසල රැස් කරගත් කෙනෙක් වෙනවායි සිත. ඒ වගේම එයින් අනුන්ටත් අපරිමාණ හිංසාවක් වෙනවා. ඔය සතුන් මැරීමෙන් අනුන්ට හිංසාව වෙනවා. සොරකම් කිරීමෙන්, මිච්ඡාචාරයෙන්, බොරු කීමෙන්, කේලම් කීමෙන්, හිස්බස් කීමෙන්, ඒ වගේම පරිසබස් කීමෙන්, එසේම අධාර්මික වෙළඳාම් වලින් අනුන්ටත් අපරිමාණ හිංසාවක් වෙනවා. මෙසේ තමනුත් හිංසා කරගෙන අනුන්නුත් හිංසාවට පත් කරගෙන යමක් පරිත්‍යාග කරනවා නම් ඒක නෙමෙයි. ප්‍රාණඝාත ආදී සප්ත අකුසල කර්මපතයන්ගෙන් වැළකී, අධාර්මික වෙළඳාම් ආදීන් වැළකී, දැහැමින් සෙමින් උපයාසපයා ගන්න දාන වස්තුවක් වීම නිසා තමනුත් නොතැලී අනුන් නොතැළුවා වෙනවා. එපමණක් නෙමෙයි, යම් කෙනෙක් දානයක් දෙනවා දැකලා ඊට ඉහළින් මං කරන්න ඕනේ කියන හිතාන දාන දුන්නොත් ඒ තමා තැලෙන අනුනොත් තැළුවා. තමන්ගේ හිත අපරිසුදු නැයකට කියනවා කරණොත්තරිය කියලා. දෙකටක කිරීම නැත්නම් ඕන් තරගකාරීව කටයුතු කිරීම. එතකොට එතන කෙලීම තියෙන්නේ මාන්නේ මුල් කොට ඇති අකුසල් සිත් පෙළක්. එයින් තමනුත් තැලෙනවා. අනුන්ගේ හිතට ඒක වේදනාවක් ඇති කරවනවා. මේක නිසා එහෙම නැතුව අර විදිහේ ධාර්මිකව සම්‍යක් ආජීවයෙන් උපයාසපයාගත් දෙයකින් තරගකාරී ස්වභාවයක් නොමැතිව නිස්සරණ අධ්‍යාසයෙන් දානේ පිරිනැමීමට කියනවා අත්තානංච පරංච අනුපාච්‍ය දානං දේති. තමන් නොතලී අනුන් නොතලා දන් දී. මේ විශේෂ ආනිසංසයක් තියෙනවා. යත් යත් තස්ස දානස්ස විපාකෝ නිබ්බත්තති අඩ්ඩෝ චෝති මහද්දනෝ මහා භෝගෝ නචස්ස කුතෝචේ භෝගානං උපගාතෝ ආගච්ඡති. සාජිතෝ වා චෝරතෝ වා අග්ගිතෝ වා උදතතෝ වා අප්පිතෝ දායාදකතෝ වා. කෝට අප්‍රමාණ විදිහි සංගිදී මුතුමැණික් ගේ දොර ඉදකඩම් වතු පෙට්ටිය ආන වාහන මිල මුදල් හැම සම්පත්තිය පිරිතිරි ලැබෙනවා. ඒ ලැබෙන සම්පත් වලට රජුන්ගෙන්වත්, සොරුන්ගෙන්වත්, ගින්නෙන්වත්, ජලයෙන්වත්, තමන්ගේ අප්‍රිය අමනාප ඥාතීන්ගෙන්වත් කවදාකවත්ම බාධාවක් වන්නේ නැහැ. ඒවට හානියක් වන්නේ නැහැ. ඒ මාක්නිසාද ධාර්මිකව දන් දීන ලබාගත් වස්තුව නිසායි. ධාර්මික වස්තුව හම්බ කරලා එයින් දානයක් දුන්නාම එයින් ලැබෙන ආනිසංස වශයෙන් Taman ලැබෙන ඒ සම්පත් වලට කිසිම විදියකින් හානියක් වන්නේ නැහැ. මේක තමයි අර ආලකමන්දා රාජධානිය වගේ. ආලකමන්දා රාජධානිය වෛශ්‍රවණ රජුගේ රජධානනේ. එතුමාගේ රජධානිය කිසිම දෙයක් හොරහතුරන්න ගන්න බෑ. ගින්නෙන් ජලයෙන් වෙනසෙන්නේ වෙන කිසිම දෙයකින් වෙනස් වෙන්නේ නැහැ. මේ වාගේ තමයි ධනෙ සුරක්ෂිත වෙන්නේ. මෙන්න මේ කියන සත්පුරුෂෝත්තමයන් විසින් පවත්වන ලද පරිත්‍යාග පහක් මෙතන හඳුන්වනවා සත්පුරුෂ දාන පහ කියලා. දැන් අද මේ පින්කමේ සඳහන් කරන්න පුළුවන් සත්පුරුෂ දාන පහම මෙතන කෙරුණයි කියලා. ඒකනේ ශ්‍රද්ධා මුල් කොටගෙනයි මේ දානෙ දුන්නේ. සකස් කොටගෙනයි ගෞරව සම්ප්‍රයුක්තව සියාතින් දානෙ පිළිගන්නේ. කාලික වශයෙන් ස්වාමින් වහන්සේලාට දානෙ අවශ්‍ය වේලාටයි පිළිගන්නේ. ඒ වගේම අනග්ගේත චිත්ත වශයෙන් කිසියම් මසුරුකමක් නැතුවමයි මේ දානෙ පිළිගන්නේ. ඒ වගේම දැහැමින් උපයාස අපයාගත් දෙයකින්මයි මේ දානෙ පිළිගන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා දානං කලු සභාවේන සග්ගමානුස භෝගදං පරිණාම වශයෙන්ව හෝති මොක්ඛූපනිස්සයං.
දානයේ කියන පරිත්‍යාගයේ ස්වභාවයෙන් දිව්‍ය මානුෂාදී සම්පත් ගෙන දෙනවාමයි. ප්‍රාර්ථනා කොට දානයේ පරිත්‍යාග කිරීමෙන් අමා මහ නිවනට උපනිශ්‍රේ වෙනවා. ඒසා බෞද්ධයන් වශයෙන් අප සෑම දෙනාගේ පැතුම වන්නේ මේ වාගේ දාන සීල භාවනා සෑම කුසලයකින් සදිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ තුන් ලෝකේ ඉක්මවා ලැබෙන ලෝකෝත්තර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු උපනිශ්‍රේ වේවා කියන මේ ප්‍රාර්ථනාවයි. ඒ නිර්වාණ අවබෝධය සඳහා පින්කමක් කරන විට එහිලා වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සමග එකට වැඩෙන්නේ බෝධිපාක්ෂික ධර්ම 37යි. බෝධිපාක් ධර්මයන් වැඩෙනකොට පාරමී 10ද ඊට සමාන්තරවම වැඩෙනවා. ඒවා ඒකාබද්ධ ධර්මතා සම්බන්ධතාවක් තියෙනවා. එනිසා මේ විදිහේ නිවන් පතා සිදු කරන කුසලයන්ගේ ශක්තිය වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් කොට ඇති බෝධිපාක් ධර්ම 37ක් දසපාරමී ධර්ම පිරෙන බැවිනුත් මේවට කියන ඕපදික කුසල් කියලා. ඕපදික කියලා කියන්නේ නිවන දක්වාම දිව්‍ය මානුෂාදී කොපමණ සැප ලැබුණත් මේවා මේ ආනිසංස බලයේ අහෝසි වන්නේ නැහැ. හොඳින් උල්පතක් ඇති ලිඳකින් වතුර ගන්න අලොත් වතුර වුණන්නා වගේ ඒ වතුර අඩු වෙන්නේ නැතුව වගේ මේ ඕපදික කුසල් වශයෙන් නිවන් සඳහා කුසල් රැස් කරගත් අයගේ පිනේ විපාක බලය කවදාකවත් අඩුවන්නේ නැහැ. කොපමණ දිව්‍ය මානුෂාදී සම්පත් විඳින්මින් හිටියත් ඒ කුසලයේ අහෝසි වන්නේ නැහැ. ඒක නිවන දක්වාම Taman උපනිශ්‍රේ වෙනවා. එනිසා අපි කරන ලොකු කුඩා සෑම කුසලයකදීම අපි අදිෂ්ඨාන කරන්නට ඕනේ මට මේ උතුම් කුසල කර්මය අසවල් බෝධි ඥානෙන් ආරි සත්‍ය අවබෝධයෙන් සිද්ධ වෙන අමා මහ නිවන් සුව පිණිස පවතිවා කියන මේ ප්‍රාර්ථනාව.